සදහැති සුපින්වත් ඔබ හැම දිනටම සදහතුනි ධර්මයේ තුලින් ඔබේ ජීවිතය ආලෝකමත් කරගන්නට නිරන්තරයෙන් ධර්මෙහි හැසිරෙන්න. ඒ උදෙසා ඔබට මඟ කියා දෙන ජාතියේ පොත් නාලිකාව බෞද්ධ ආරෝප වාහිනිය අදත් මේ පැයට නියමිත දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නේ. අප සිදු කළා වූ ඒ ගෞරවනීය ආරාධනාව මෙත් සිතින් පිළිගෙන උතුම් වූ ධම් සභා මණ්ඩපයේ වෙත වැඩම කරන්නට යෙදුණු රත්මලාන මල්ලිකාරාමාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය රණස්කල්ලේ ඥානවීර ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අපි හැම දෙනාම පළමු කොට සාදු නදනම්වා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවතුනි අද මේ උතුම් සදහම් දේශනාව ලෝපුරා විසිරුවා හරින්නට පින්බර දායකත්වය ලබා දෙන්නේ රත්මලාන නෙළුම්පුර 3 වෙනි පටුමග නම්බර 14 නිවසේහි පදිංචි ඩී.එච්. හේමරන්සීද සීබ්ලා මහත්මිය සහ එම පවුලේ පින්වත් දුවා දරුවන් විසින් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකමන්තං තිතෝකෝ කාමදෝ දේව පුත්තෝ භගවන්තං ඒතදවෝච දුක්ඛරං භගවා සුදුක්ඛරං භගවා දුක්ඛරං වාපි කරොන්ති සීඛා සීල සමාහිතා තිතත්තා අනගාරි යුපේතස්ස තුට්ඨි හෝති සුඛවහති. සද්ධර්ම ශ්‍රවණාභිලාෂී සදහවත් පින්වත්නි, ලෞතර භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවෙන් අවබෝධ කරගත් මේ ශ්‍රී සද්ධර්මය ලෝක සත්වයා වෙත දේශනා කොට වදාළේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් අවබෝධ කරගත් මේ ධර්මය මහා කරුණාවෙන් ලෝකයට දේශනා කළේ බෞද්ධයන් වන අපි ඒක අපි හොඳට තේරුම් ගන්නට ඕන. ඒ මහා ප්‍රඥාවෙන් තේරුම්ගත් ධර්මයේ තමයි අපි අපේ නුවණින් අපි තේරුම් ගත යුතු වන්නේ. උන්වහන්සේ අවබෝධ කරගත් දේ අපට එලෙසින් කෙලෙස් සහිත තත්ත්වයක් තුල තේරුම් ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ධර්මයේ ඇසීමේදී ධර්මයේ දේශනා කිරීමේදී අපි කවුරුත් පරිස්සම් වෙන්නට ඕනේ. නොමැති වුණොතින් අපි බොහෝ වෙලාවට අපේ අදහස් අනුව තමයි ධර්මයේ විවරණය කරන්නට යන්නේ. ඒක යම් කිසි ආකාරයක නොමග යාමක්. පින්වත්නි, ඒ නිසා බුද්ධ ගෞරවය, ධම්ම ගෞරවය, සංඝ ගෞරවය මේක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ශ්‍රද්ධාවෙන් තමයි බණහන්නට ඕන කරන්නේ. ඒ විශ්වාසය බුදුහාඳුරන් කෙරෙහි ලොකු ආදරයකින් ශ්‍රද්ධාව කියලා කියන්නේ ඒ සැබෑ ආදරයයි. ඒ වගේම ධර්මයේ පිළිබඳව ලොකු විශ්වාසයකින් ඒ සංඝ රත්නය පිළිබඳව
ඒ කියන්නේ ධර්ම මාර්ගය තුල ගමන් කළ ශ්‍රාවක ශ්‍රාවිකා පිරිස්. ඒ සංඝ රත්නය. උන්වහන්සේලා ඒ ධර්මය අවබෝධ කරගෙන මේ ධර්මයේ ජීවමාන කළා. මේ කියන තුනුරුවන් දැන් සාමාන්‍යයෙන් අපි සාම්ප්‍රදායික බෞද්ධයන් වශයෙන් කෙනෙකුට ආශිර්වාද කරන්නේ තුනුරුවන් සරණයි, තෙරුවන් සරණයි කියලා. එතන ඒ වචනේ පවා බුදුදහමේ දර්ශනය තමයි අපේ සංස්කෘතියට එකතු කරලා තියෙන්නේ. අපේ පැරණි බෞද්ධයන් හරිම පුදුමාකාර විදිහට මේ ධර්මයේ තේරුම් අරගෙන මේ ධර්මයේ සාමාන්‍ය ජනතාවගේ මනසට එකතු කරන්න විවිධ ක්‍රමෝපායන් භාවිතා කළා. ඒ භාවිතා කළ ආකාරය අපට අද තේරුම් ගන්න බැරිව ඇතැම් දේවල් පිළිබඳව අපි බොහොම උපහාසාත්මකව අපහාසාත්මකව කතා කරන අවස්ථාවන් ඇතැම් පුද්ගලයන් තුලින් දකින්නට පුළුවන්. තුනුරුවන් සරණ පිළිබඳව උන පසුගිය කාලවක පුවන් තුල වෙන දේ තිබුණා. ඒ ආකාරයට සැබවින්ම දෙවියන් සරණ ගිය ලෝකේ මේ ලෝක ඉතිහාසය වෙනස් කරේ පින්වත්නි බුදුහාමුදුරුවෝ. මා භික්ෂුවක් නිසා හෝ බෞද්ධයෙක් නිසා කියනවා නොවේ. ලෝක ඉතිහාසයේ හරිහැටියට සොයා බැලුවොත් මේ ලෝක ඉතිහාසයේ පළමු වතාවට තමයි ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ මිනිස්ය ඉතිහාසයේදී මිනිසාට හිමි තැන මිනිසාට පවරන්නේ. දෙවියන් පසුපස ගමන් කොට දෙවියන්ගේ සරණ යාඥා කරමින් ඒ විදිහට දෙවියන් ඉදිරියේදී බොහොම හීන දීන තත්වයකට පත්ව තිබුණු මේ මනුෂ්‍යත්වය දුර්ලභංච මනුස්සත්තම් මනුෂ්‍ය ආත්මභාවයේ දුර්ලභ කිච්චෝ මනුස්ස ප්‍රතිලාභෝ මේ මනුෂ්‍ය ජීවිතයේ දුෂ්කරව ලැබෙන්නේ. එහෙම නැත්නම් දිව්‍ය ආත්ම භාවය ගැන නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ. ඒ නිසා මේ වටිනා මනුෂ්‍ය ජීවිතය අපට ලැබිලා තිබෙනවා. අප තුළ ඒ වටිනාකම වඩාත් වටිනා ජීවිතයක් බවට පත්වන්නේ මෙන්න මේ ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ තුනුරුවන් පිළිබඳ හොඳ විශ්වාසය. එතකොට අපි සරණ යන්නේ දෙවියෙක් නෙවෙයි. මේ ලෝකේ සැබෑ අම්මා කෙනෙකුට දාව කෙනෙකුට අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට දාව උපන් දරුවෙක් සිද්ධාර්ථ කුමාරයා. උන්වහන්සේ තමයි උත්හාන වීරියෙන් බුද්ධියෙන් මහා කාලයක් පරිශ්‍රමයක් දැරලා මේ විශ්වය තුල තියෙන සත්‍ය තේරුම් ගන්නේ. උන්වහන්සේ අප්‍රමාණ කාලයක් කළේ මේ සත්‍ය තේරුම් ගැනීමට. යම් ආකාරයක එදා ಭಾರತೀಯ ඥානය සොයා යාමයි. ඒවාහි කෙලවරට ගිය සිද්ධාර්ථ දවසානන් මේ සියල්ල පුරු මිත්‍යාවන් අවිද්‍යාවෙන් පිරිච්ච ලෝකයක් විදිහට ප්‍රතික්ෂේප කරනවා. උන්වහන්සේ අපට මේ සත්‍ය කියා දෙන්න. උන්වහන්සේගේ ජීවිත පූජාව නැත්තම් මේ ජීවිතය ගැන සැලකුවේ නැහැ. උන්වහන්සේ කරේ අප තුල ඇති වෙන්න ඕන කරන්නේ අන්නේ නිවර්ද වූ සත්‍ය අපට තේරුම් කරන්න මේ වගේ මහා පරිශ්‍රමයක් දරලා උන්වහන්සේට මේ යමක් ලබා ගන්න නෙමෙයි. යමක් ලබා ගන්න නෙමෙයි. යමක් දෙන්න. අපි බුදු අම්මා කියලා කියන්නේ. අපි බුදු තාත්තා කියලා කියන්නේ. බුදුහාමුදුරන්ට අම්මා කෙනෙකුටත් වඩා මහා කරුණාවක් උන්වහන්සේ තුල තිබුණේ. එක්කෙනෙකුට දෙන්නෙකුට නෙමෙයි. මේ ලෝක සත්වයාට මේ ධර්මය කියා දෙන්න. නිකම් බලන්න එහෙම හිතනකොට මේ වාගේ ඉතිහාසයේ සටහන් වුණු තවත් මිනිස්සෙක් ඉන්නවාදයි කියලා. අන්නේ උත්තම මනුෂ්‍යත්වයට පත් වුණු ඒ අපේ ශාස්ත්‍රවරයන් ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපි අන්ධ භක්තියකින් නෙමෙයි. ඉතිහාසයේ මනාකොට තේරුම් අරගෙන ඒ ශ්‍රද්ධාව ඇති කරගන්නට ඕනේ. අන්න එතකොට තමයි මේ ධර්මයේ මොකක්ද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්කම තිබෙන්නේ. එහෙම නැතුව තව කෙනෙක් කීල් නිසා හෝ එහෙම නැත්නම් තර්ක විතර්ක කරගනිමින් ඒ අනුව වචන හරඹයකින් ලබා ගන්නා වූ දැනුමක් නෙමෙයි. මේක ජීවිත පරිඥාණයෙන් කාලාන්තරයක් තිස්සේ අභ්‍යාස කරමින්
පුහුණු කරන්නේ කෙලෙස් සමග කරන සටනක්. කෙලෙස් සමග කරන සටනක්. ඒ නිසා මේ ධර්ම මාර්ගය කෙනෙකුට ටිකක් අමාරුයි වැටෙන්නට පුළුවන්. හේතුව අපි ජීවත් වෙන්නේ කාමාවචර ලෝකේ. ඉඳුරන් පිනවන ලෝකේ අපි ජීවත් වෙන්නේ. ඒ නිසා සමහරලාට තරුණ කාලයේදී කෙනෙකුට මේක එකපාරටම අල්ලන්නට අමාරුයි. හැබැයි පින්ගති පුද්ගලයන් මේක තේරුම් ගන්නවා. සංසාරේ ඒ පින් කරගෙන එන පෙරම් පුරාගෙන ඉන්න උත්තරම මේක තේරුම් ගන්නවා. ඒත් ඉඳුරන් පිනවන ලෝකය වයසට ගියත් මේක තේරුම් ගන්නෑ. ඒකයි සමහර වෙලාවට පාරම්පරික බෞද්ධයන් වශයෙන් ඉන්නා වූ අපේ වැඩිහිටි පුද්ගලයන් සිටිනවා. තේරුම් ගන්නෑ. ඒක හරි අපරාධයක්. ඒ නිසා අපි ශ්‍රද්ධාවෙන් අපි බණපොත් කියවන්නට ඕන. අන්ධ භක්තියෙන් නෙමෙයි. නිතරම විචාරපූර්වකව විමසමින්. එතකොට තමයි අපිට බුදුහාමුදුරුවෝ ඇතුලෙන් මතුවෙන්නේ. විවටෝ විරෝචති නෝ පටිච්චන්නෝ. බුදුහාමුදුරුවෝ දේශනා කරේ. උන්වහන්සේ විවෘත වෙන්නම තමයි. බැබලීම සිදුවන්නේ. වහන්න නෙමෙයි. දෙවිවරු තිරකඩ වලින් වහන්න ගාම්භීරත්වයේ වැඩි වී මිනිස්සු භක්තියෙන් පෙරලි දෙවියන්ට නමස්කාර කරනවා. බුදුහාමුදුරුවන් අපේ බුද්ධ මන්දිරය තුල වැඩ ඉන්න බුදුහාමුදුරුවෝ එහෙම තිර රෙදි වලින් වට කරලා හංගලා තියලා නෙමෙයි. උන්වහන්සේ අපේ ඉදිරියේ පෙනී සිටිනවා. අතීතයේ ඉඳලා මෙන්න මේ ස්වභාවයෙන් තමයි අපේ සංස්කෘතියත් එක්ක මේ උත්තම වූ ධර්මයේ අපට ගලාගෙන එන්නට අපේ ආදිතමයන් ක්‍රියා කරලා තිබෙන්නේ. ඒ නිසා අපි මේ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම බොහෝ පුංචි දෙයක් වෙන්න පුළුවන්. ඔබ මීට කලින් අහලා තියෙන දෙයක් වෙන්න පුළුවන්. 100,000 වතාවක් ඇහුවත් කමක් නැහැ. වැඩියක් වෙන්නේ මොකද අපි තාම බුදුහාමුදුරුවන්ගේ සහෘදයන් නොවන නිසා. බුදුහාමුදුරුවන්ගේ සහෘදෙක් වන්නට නම් අපි ඇසූ දේ, අපි කියවූ දේ නිතරම විමසමින් අපි බුදුහාමුදුරුවෝ ළඟට කිට්ටු වෙන්නට ඕනේ. එකතු වෙන්නට ඕනේ. එතකොට අපි කවදාවත් බුදුහාමුදුරුවන්ගෙන් ඈත් වෙන්නේ නැහැ. අපි මැරුණත් අපි බුදුහාමුදුරුවන්ගෙන් ඈත් වෙන්නේ නැහැ. අපි යන්නේ බුදුහාමුදුරුවෝ සොයාගෙන. අන්න ඒ වගේ මහා විඥාන තත්වයක්, ශක්තියක් මේ සිත තුළ කොට නගා ගන්නට පුළුවන්. ධර්මය කියන්නේ ඒ බන්ධක්. එහෙම නැතුව මේ කාම වස්තුන් පසුපස ගමන් කරලා ලබා ගන්නා වූ දෙය ඊටම తాවකාලිකයි. ඒක හීන වූ දෙයක් විදිහටයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඒ තුලින් යම් සතුටක් තියෙනවා. සුවයක් තියෙනවා. ඒ නිසා තමයි කාමාවචර ලෝකෙ මේ සියලුම සත්වයන් ඒ පසුපස ගමන් කරන්නේ. නමුත් උන්වහන්සේ තේරුම් ගත්තේ සිද්ධාර්ථ කුමර අවදීයේමයි. ඒ නිසා තමයි සියල්ල දමා ගියේ. හීනෝ ගම්මෝ පොතුච්චනිකෝ. ඒක පහත්. ඒ සතුට පහත්. ඒ පහත් කියලා අපි දැනගන්නට නම් ඊට වඩා උසස් දෙයක් අපි දැනගන්නට ඕනේ. එසේ උසස් දෙයක් දැනගත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලිව, නිර්වෘල්ව, නිර්භයව ප්‍රකාශ කළ ඒ ලබන කාමෝප සංහිත වූ සතුට ඊටම පහත් එකක් කියලා. එතකොට අපි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ වටිනා සත්‍ය ධර්මය අපි දකින්න උවමනා කරන්නේ අපේ හිත නිවා ගන්නට, අපේ හිත සංසුන් කර ගන්නට, වෙන දෙයකට නෙමෙයි. අපි එසේ දකින්න. ඒ නිසා පින්වත්නි, අද දවසේ මේ පින්වත් පිරිසට මා මාතෘකා කළේ සංයුත්ත නිකායේ දේවපුත්ත සංයුත්තේන ඊටාම කෙටි සූත්‍රයක්. දේවපුත්ත සංයුත්තේ තුල තිබෙන්නේ දිව්‍ය පුත්‍රයන්. නැත්නම් දෙවිවරු හා සම්බන්ධව කෙරුණු සාකච්ඡාවන්, දේශනාවන්. කෙනෙකුට සමහරවිට හිතෙන්නට පුළුවන් දෙවිවරුත් එක්ක බුදුහාමුදුරුවෝ මෙහෙම කතා කරන්නේ ඇයි අද කාලේ එහෙම කියලා විවිධ ප්‍රශ්න තියෙනවා නේද? පිටවත්නේ මේ පිළිබඳව ඔබට කියන්නට ගියොත් මට මේ ධර්ම දේශනාව කරන්නට වෙලාව මදි වෙනවා. අන්නේ වූ ආගම්වල පෙන්වුම් කරන දේව සංකල්පේ නොවේ බුද්ධ ධර්මයේ, බුද්ධ ආගමේ තුල උගන්වන දෙවිවරු පිළිබඳව සංකල්පය.
ඊට වඩා හාත්පසින් වෙනස් වෙනවා. ඊට වඩා හාත්පසින් වෙනස් වෙන්නේ මේ විශ්වය තුල අප්‍රමාණවත් මේ ශක්තිය තියෙනවා. ඒ හොඳ සහ නරක මිනිසාට හිතකර සහ අහිතකර ශක්තියෙන් මේ විශ්වය අප්‍රමාණවත් තියෙනවා. මිනිසාගේ ක්‍රියාකාරකම් මිනිසාගේ සිතිවිලි අනුව ඒ විශ්වය තුළ තියෙන ශක්තියන් ආකර්ෂණය වීමේ ස්වභාවයක් තිබෙනවා. මේක තමයි පරිසරයේ ස්වභාවය. එතනදී යම් යම් සත්ව කොටසත් එකතු වෙනවා වගේම අදෘශ්‍යමාන ශක්තියනොත් එතෙන්ට එකතු වෙනවා. දෙවියෝ යනු අන්න ඒ බඳු සත්ව කොටසක්. අප වටකොට වුන් සිටින ස්වභාවයක් තමයි ධර්මයේ පෙන්වු කරන්නේ. අන්න ඒ බඳු දිව්‍ය පුත්‍රයන් අරබයා දේශනා කරපු සූත්‍ර එකතු කරලා ප්‍රථම ධර්ම සංගීතීකාරක මහරහතන් වහන්සේලා සංයුත්ත නිකායේ මුල්ම කොටස දේව පුත්ත සංයුත්තේ සහ දේවතා සංයුත්තේ කියලා කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා. හරියම අගේ ඇති ඊටාම කෙටි ඊටාම සරල සූත්‍ර පුංචි සූත්‍ර මහා ගැඹුරු සූත්‍ර නෙමෙයි. සාමාන්‍ය එදිනදා ජීවිතයට අවශ්‍ය කරන ගොඩාක් දේවල්. මොකද දෙවිවරු ඇවිල්ලා යම් යම් හාමුදුරුවන්ගේ ප්‍රශ්න අහනවා. එක අවස්ථාවකදී සමිති කියන හාමුදුරුව වහන්සේ ගන්තර උදේ පාන්දර පෙන් කියන්නේ නාලා සිවුර පොට්ටක් වනලා පැත්තකින් ඉන්න වෙලාවකදී වෘක්ෂ දේවතාවෙක් ඇවිල්ලා මේ හාමුදුරුවොත් එක්ක කතා කරනවා. ඇයි ඔබ වහන්සේ වගේ තරුණේ මහාන වෙලා ඉන්නේ? යන්න ගිහිල්ලා අනිත් ගිහියෝ වගේ සැප සම්පත් භුක්ති විඳින්න. ඇයි මේ කැලේට වෙලා මේ දුෂ්කර ජීවිතය ගත කරන්නේ ඇයි? මේ මැරිලා ගිහිල්ලා වෙන දෙයක් ලබා ගන්නද ඔබ මේ මහාන වෙලා ඉන්නේ? මේ බඳු සල්ලාපයන් මේ බඳු සාකච්ඡාවන් ඒ දේශනා කොටාසේ තුල අන්තර්ගත වෙනවා. එතකොට අද දවසේ මා මාතෘකා කරන්නේ දේවපුත්ත සංයුත්තේන කාමද නම් වූ ඒ සූත්‍රය මුල් කරගෙන දහම් ටිකක් දේශනා කරන්න. ඒ දිව්‍ය පුත්‍රයාගේ නම කාමද කියලා තමයි ධර්මයේ නම් කරන්නේ. බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණෙනවා මේ දිව්‍ය පුත්‍රයා. ඇවිල්ලා ඔහු ප්‍රකාශ කරනවා දුක්ඛරං භගවා සුදුක්ඛරං භාග්‍යතුන් වහන්සේ අමාරුයි නේද? සුදුක්ඛරං හරි අමාරුයි නේද? මෙයා බොහොම නිකන් අනුකම්පාවෙන් බොහොම මොකද මේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන් ශ්‍රාවිකාවන් ගත කරන ජීවිතය ඒ වගේම අන්‍ය වූ ගිහියන් කාමභෝගී ගිහියන් ගත කරන ජීවිතය හාත්පසින් වෙනස්. උන්ට ඕනේ ආකාරයට උන් සන්තෝෂෙන් ජීවත් වෙනවා. කාලා බීලා ඇඳලා පැළඳලා විනෝද වෙලා නොඑක් කෙලිසෙල්ලම් නැටුම් ගැයුම් ස්වාමි භාර්යාවන් ධර්මල්ලන් නැතුව මේ කට්ටිය බොහොම හොඳ යට ඇඳුම් පැළඳුම් ඇඳගෙන තමන්ට ඕන ආකාරයකට මේ දේවල් පරිහරණය කරමින් ලොකු මහා මන්දිරවල කටයුතු කරනවා. ඒ අතරේ මේ ස්වාමීන් වහන්සේලා මේ බුද්ධ ශ්‍රාවකයන් බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියේ මේ ආර්ය ශ්‍රාවකයන් බුදුහාමුදුරු ඉබඳු ජීවිතයක් ගත කරන්නේ නැහැ. උන්වහන්සේලා මේ සියල්ලක්ම අතහැර දමලා බොහෝම හුදකලාව ඒ වගේම බොහොම අඩු වස්තුවක් තියාගෙන කියන්නේ ආශා කරන වස්තුන් ගොඩ ගන්න නැතුව බොහොම අල්පේච්ඡ ජීවිතයක් ගත කරමින් උන්වහන්සේලා කාලය ගත කරනවා. හැබැයි උන්වහන්සේලාගේ මූණේ දුකක් පේන්නේ නැහැ. කනගාටුවක් පේන්නේ නැහැ. හරිම සන්තෝෂයෙන් ඉන්න ස්වභාවයක් තමයි දකින්නේ. අර දේශ වෙන්න මේ දේශ වෙන්න ඕනෑවට වඩා දිව යාමක් ඕනෑවට වඩා නෙමෙයි කිසිසේත් දිව යාමක් දකින්නට නැහැ. දැන් මේක දෙවියාට ප්‍රහේලිකාවක් වන්නට ඇති.
දැන් ඕන් දකින්නා වූ ස්වභාවය ඕනගේ ජීවිතය තුළ තියෙන මේක අනිත් පැත්ත. ඉතින් මොකට මේක ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා ඔහුගේ සිත තුළ ඇති කරගත් කුමක් හා සම්බන්ධව සැපය සතුට ලබන්නට නම් මේවා තියෙන්න ඕන. මේ ආකාරයට ජීවත් වෙන්නට ඕන. මේව තිබුණොත් තමයි සැපය සතුට ලැබෙන්නේ කියන යම් පූර්ව නිගමනයක් තුළ මේ දෙවියා ඉන්නට අපි කවුරුත් එහෙම තමයි. එතකොට මෙයා මේ ආකාරයෙන් ඉඳලා බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා ප්‍රශ්න කරනවා කියනවා දුක්කරං භගවා සුදුක්කරං. භාග්‍යතුන් වහන්සේ හරි අමාරුයි නේද? ওই ජීවිතේ හරිම බොහොම අමාරුයි නේද? කටුක ජීවිතයක් නේද මේ ගත කරන්නේ? කියා දේවතාවා බොහොම අනුකම්පා ස්වරූපයෙන් බුදුරජාණන් වහන්සේට මේ කාරණය ප්‍රකාශ කරනවා. එසේ ප්‍රකාශ කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඊටාම සිව්පද ගාතාවක් මේක කවියක්. දැන් ගාථා කියලා කියන්නේ සිංහලෙන් කියනවා නම් කවි. උන්වහන්සේ ප්‍රකාශ කරනවා දුක්කරං වාපි කරොන්ති සේඛා සීල සමාහිතා තිතත්තා අනගාරි යුපේතස්ස තුට්ටි හෝති සුඛවහ. මේකෙන් ප්‍රකාශ කරන්නේ සේඛා හික්මෙන අය. සේඛා කියලා කිව්වේ හික්මෙන අය. කුමක් හික්මෙන අයද? ආර්ය මාර්ගයේ හික්මෙන්නා වූ අය. ඒ ආර්ය මාර්ගයේ නම් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත්. මේ මාර්ගයන්හි හික්මෙන පුද්ගලයන් 7 දෙනෙක් විදියට නම් කරනවා. සප්තවිධ ශෛක්ෂයන් කියලා නම් කරන්නේ උන්වහන්සේලා. ඒ ඇත්තන් තමයි සේඛා කියන වචනේ නම් කරන්නේ. මේ ශෛක්ෂයෝ කියන වචනේ තියෙන හික්මෙන අය. මේ හික්මෙන්න එතකොට අරහත් මාර්ගය දක්වාම අරහත් ඵලය ආවම අසේක. අරහත් මාර්ගය වන ධර්ම සේක. එතකොට උන්වහන්සේ ප්‍රකාශ කරන මේ ශෛක්ෂයන් මේ හික්මෙන අය සීල සමාහිතා සීල ගුණෙහි මනා පිහිටා සිටීම නිසා සීලය ඒ කියන්නේ කායික වාචසික වශයෙන් හොඳ සංවරණයක් ඇතිව කාලය ගත කරන නිසා දුක්කරං වාපි කරොන්ති අමාරු වැඩ කරනවා. මේක හරි හොඳ මේක මේ රහත් වෙන්න නෙමෙයි බුදු වෙන්න නෙමෙයි. මේක අපේ ජීවිතයේ සාමාන්‍ය දිනදා ජීවිතේ ඕනම කෙනෙකුට ඉතාමත් වැදගත් වෙනවා. මේක හරි වැදගත් වෙනවා. අපි සීලය කියලා ගුවම අපි හිතාගෙන ඉන්නේ එක්කෝ 8 සීල් 10 සීල් 5 සීල් හරි මොනවා හරි දෙයක්. සීලය කියලා කියන්නේ ස්වභාවය. අපි පංචශීලයෙන් ඒක අරගෙන බැලුවොත් ඒ තුල තියෙන කවරක්ද කියලා. දියුණුවයි සම්මත හැම රටකම පවතින මේ පංචශීලය. පංචශීලය. හැබැයි සමහර වෙලාවට අඩුපාඩු තියෙනවා. ඒ නිසා ඒත් එකකින් දඩුවම් බෙදෙනවා. හැබැයි ඒවා ශික්ෂාපද වශයෙන් නෙමෙයි. නීතියමයි. සත්ව ඝාතනේ, සත්ව හිංසනේ ඒවා කරන පිළිවෙලක් තියෙනවා. මිනිසුන්ට ඒවා එහෙම කරන්න බෑ. කොරකම් කිරීම ඒවට දැඩි දඩුවම් තිබෙනවා. නීතියෙන් තානම් කරලා තියෙනවා. බොරු කීම මේ අවංක පුද්ගලයෙක් වන්නට ඕන. ඒවා බොහොම පිළිකුල් විදියට පැත්තකට තල්ලු කරලා තියෙනවා. කාමයේ වර්ධවා හැසිරීම සහ සුරාපානය. සුරාපානයේ දැඩි නීති තියෙනවා. අපේ රටේ මිනිස්සුන්ට වගේ බොන්න බෑ. බීලා කෑ ගහන්න බෑ. නටන්න දඟලන්න බෑ. ඕන වෙලාවක නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. කාමයේ වර්ධවා හැසිරීම ඒ සංස්කෘතියත් එක්ක එන කාරණේ. ඒකේ සංස්කෘතිය තුල නෑ. ඒ නිසා ඒ රටවල් වල ලොකු ප්‍රශ්න තියෙනවා. ඒවා නීතිය මගින් පෙන්වුම් කරන්නේ. බුදුහාමුදුරුවෝ අපට පෙන්වන්නේ හික්මීම. බුදුරජාණන් වහන්සේ චක්‍රවර්ති රාජ සම්පත්තියේ උරුම පුද්ගලයේ බුදු නෝනා. ඒ පංචශීල ප්‍රතිපත්තිය තමයි ලෝකයේ උන්වහන්සේ ආඥා චක්‍රය කරන්නේ.
බුදුරජාණන් සර්වඥයන් වහන්සේ වූ බැවින් උන්වහන්සේ ධර්ම චක්‍රය ඒ තමයි පංචශීලය. මේක තුල තමයි ලෝකේ මිනිස්සු ජීවත් වෙන්න ඕන කරන්නේ. මෙතන තියෙන කවරක්ද? මෛත්‍රිය. ලෝකයේ තුල පවතින්නට ඕන කරන්නේ මෛත්‍රියයි. පවතින්නට ඕන කරන දෙයයි. මේක ආගමික චින්තනයක් නොවිය යුතුයි. මේක මිනිස්සු තුල තිබිය යුතු දෙයක්. ඒ මෛත්‍රී සාගත සිටිවිලි. අපි මේ පැත්තකට වෙලා භාවනා කරනවා කියන එක නෙවෙයි. අපේ මිනිස්සුන්ට වැරදිලා තියෙන දේ ගොඩක් තියෙනවා. මේ සාම්ප්‍රදායික බෞද්ධයන් අපි මෛත්‍රී භාවනාවයි කියලා එකක් කරනවා. මෛත්‍රී භාවනාව කරන්න කලින් මිනිස්සු මෛත්‍රී කරන්නට ඕනේ. ඒ මෛත්‍රී කිරීම තමයි පංචශීලයේ තුල තියෙන්නේ. එහෙම නැත්නම් මම සූපත් වෙමානි දුක් මේ කියන සාම්ප්‍රදායික රටාව නෙවෙයි. ඒකේ ගැඹුර දැනෙන්නේ ඒකේ ඇත්ත හරි හැටියට තේරෙන්නේ කොහොමද? අද ඔබ මේ සියලු දෙනාම මේ මාස්ක් දාගෙන ඉන්නේ ඇයි? මගෙන් කාටවත් ප්‍රශ්නයක් නොවන්න. මේ එකක්. මේ Tamanට තමන් හිතවත් වෙනවා වගේම තමන් අනුන්ට හිතවත් වෙනවා. කොරෝනාවෙන් අපිට ඉගෙනනවා බුද්ධ ධර්මයේ ගොඩක් දේවල්. අපේ සම්ප්‍රදාය තිබිච්ච ගොඩක් දේ අපිට උගන්වලා දෙනවා. අපේ මිනිස්සු අමතක කරපු දේවල්. පින්වත්නි, කාම සුකල්ලිකාන් යෝගී තුල ජීවත් වුණු රටවල් වලට මොකද වෙලා තියෙන්නේ? ඒත් බෞද්ධ ප්‍රතිපත්තීන් තුල ජීවත් වුණු රටවල් වල මිනිස්සුන්ට ඒ හිංසනය නැහැ. මියන්මාරේ, තායිලන්තේ, කාම්බෝජි, ලාෝස්, භූතාන්, ශ්‍රී ලංකාව මේවා තුළ තියෙන්නේ මේ වටිනා දර්ශනය, වටිනා සංස්කෘතියෙන් මිනිසුන්ට ලැබිච්ච දේවල් පරපුරෙන් පරපුරට අම්මලගෙන් තාත්තලගෙන් දූ දරුවන්ට මේ සම්ප්‍රදාය මේ පාරම්පරිකව ඇවිල්ලා තියෙනවා. මිනිසුන්ට අර දුෂ්කර බව කියන එකට මුණ දෙන්නට පුළුවන්. අර මිනිසුන්ට දුෂ්කර බවට මුණ දෙන්න බෑ. පිස්සු වෙනවා. පිස්සක් වෙනවා. මේ සම්ප්‍රදාය තුලින් අපේ සංස්කෘතිය ගෙනල්ලා තියෙන දුක්කරං වාපි කරොන්ති සේකාසීන සමාහිතා. මේ රාතන් වහන්සේ නමක් වෙන පිළිවෙල තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. එතකොට රාතන් වහන්සේ තුල තියෙන ශික්ෂණය මම මේ නිකන් කීවේ එදිනදා අපේ ජීවිතය හා සම්බන්ධව පැවතුණු ස්වභාවයක්. එතකොට රහතන් වහන්සේ ළඟ තිබිච්ච ආත්ම සංයමය, මේ දමණය, මේ ඉන්ද්‍රිය සංවරය, මේ ශීලය මොන ආකාරද කියලා අපිට හිතා ගන්න පුළුවන්. අන්නේ සීල ගුණෙහි පිහිටා සිටින ශෛක්ෂයෝ දුෂ්කර වැඩ කරනවා. මේක අමාරුයි කියලා හිතන්නේ නැහැ. ඒක අමාරුයි කියලා හිතන්නේ අර කාම ඡන්දයෙන් මුසපත් වූ මිනිස්සු. අමාරු දෙයක් කියලා හිතන්නේ. අද ලෝකේ දවසින් දවස මේ අපිට ලේසියෙන් පහසුවෙන් කාම වස්තුන් තුල සන්තරපණය වන්නට උවමනා කරන පරිසරයක් ගොඩනගනවා. මොකද්ද වෙන්නේ? කාම ඡන්දේ ඉස්සරහට එනවා. මිනිසුන්ගේ ආත්ම ශක්තිය බිඳුවට බහිනවා. ආධ්‍යාත්මික ශක්තිය, මේ මානසික ශක්තිය ඇත්තකට තල්ලු වෙලා යනවා. හිතෙන් ගන්න තියෙන වැඩ ගොඩාක් තියෙනවා. අපිට දැන් හිතට වැඩක් නැහැ එච්චර. කල්පනා කරන්න ඕනේ නැහැ. බටන් එක ප්‍රෙස් කරපු ගමන් අපිට ඕන දේවල් එනවා. ඒ නිසා හිතලා මතලා කල්පනා මේ පින්වත්නි, මෙන්න මේ බඳු ලෝකයක අපි ජීවත් වෙන්නේ. අපි ලෝකේ යන පිළිවෙලට යනවද? එහෙම නැතිනම් අපි දහමින් පෙන්눔 කරලා තියෙන මේ ශක්තියත් එක්ක අපි ගමන් කරනවාද? දැන් අපිට පුරුදු රටාව තමයි ලෝකේ යන පිළිවෙලට ගමන් කරන්න. මේක තමයි අනුසෝතගාමී කියලා කිව්වේ. ඒ බුදුදහම පටිසෝතගාමී. ඒක විරුද්ධ දිශාවට ගමන් කරන්න උගන්වන දහමක්. ඒ නිසා සාමාන්‍ය බාහිර පුද්ගලයෙකුට දුෂ්කරයයි හිතන දෙය සීල ගුණෙහි, ආත්ම සංයමෙහි, ඉන්ද්‍රිය සංවරෙහි මනාකොට පිහිටා සිටින උත්තමයෙකුට අමාරු වැඩ නෙමෙයි. අමාරු දේවල් නෙමෙයි. දැන් බොහෝ වෙලාවට ඉගෙන ගන්න එකත් අමාරුයි ඇතමකොට. එයි අමාරු වෙන්නේ. රැකියාවට යන එකත් අමාරුයි. රැකියාව හරියට කරන එකත් අමාරුයි.
පෞල් ජීවිත ගත කරන එක තමයි. අමුසමියන් වශයෙන් ජීවත් වෙන්න සමහරවට අමාරුයි. බටහිර සමාජයේ එතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අද උන් බඳින්නේ නැහැ. ආවා විවාහ වශයෙන් නීතිමය වශයෙන් ඔවුන් එකට සූදානම් නැහැ. ඒකත් අමාරුයි. ඇයි? ගොඩක් දේ තියෙනවා. මොකද්ද මේ වෙන්නේ? අපි තිරසන් ලෝකයකට ගමන් කරනවා. තිරසන් වගේ ගියාම හරි ලේසි. හරි ලේසි. කිසි අපහසුවක් නැහැ. මොකද ලේසියෙන් පහසුවෙන් ජීවත් වෙන්නට තමයි මේ හැම දෙයක්ම උගන්වන්නේ. අපෝ වටකොට සිටින්නේ එයයි. ඒක තමයි මිනිස්සු අල්ලගන්නේ බොහොම පහසුවෙන් ජීවත් වෙන්නට. ඒ නිසා බොහොම ඉක්මනට ධනවත් වෙන්න. මිනිස්සු ඊටාම ලේසි පහසු මාර්ග සොයා ගන්නවා. ඒ විදිහට මහා ධන කුවේරයන් බාටපත් වෙනවා. සමාජයේ ලොකු මිනිස්සු වාගේ පෙනී සිටිනවා. අනේ ගොවිරාළ කෙනෙක් කොච්චර අමාරුවෙන්ද හම්බ කරන්නේ. කොච්චර වෙහසක් වෙනවද මහන්සියක් වෙනවද. අනේ මොකටද මේව කරන්නේ කියලා අපි මිනිස්සු කල්පනා කරනවා. අපිට වැරදිච්ච තැන්. පින්වත්නි කොරෝනා අපිට ඒක උයන්නවා. බලා යන්න ඕන මාර්ගයේ ඔය යන මඟ නෙමෙයි. ඊට වඩා වෙනස්. මෙන්න දුක්කරං වාපි කරොන්ති සේකා සීල සමාහිතා කිතත්තා අනගාරි යුපේතස්ස තුට්ටි හෝති සුඛවහ. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ කාමද නම් වූ දිව්‍ය පුත්‍රයාට. කිතත්තා අනගාරි යුපේතස්ස. අනගාරිය කියලා කිව්වම පිනතුන්ට තේරෙනවා ගෘහාසිත පරිසරයෙන් තොර. අගාරිය පටිපදා අනගාරිය පටිපදා කියලා කොටස් දෙකක් තියෙනවා. පැවිද්දෙකු හා සම්බන්ධව කතා කරන්නේ අනගාරිය හා සම්බන්ධ වචනය. ගියකින් තොර බොහොම විවෘතව. ඒ අනගාරිය සංකේත කියන්නේ මේ මගේ ගෙදර. මේ මගේ දේවල් කියන දැඩි හැඟීමක්. නොමැති විය යුතුයි. වික්ෂුව ඒ නිදහස පාවිච්චි කරන්නට ඕන. මේ මගේ පන්සල, මේ මගේ දායකයෝ, මේ මගේ ගෝලයෝ, මේ මගේවා. මේ මාල්ලගත්තොත් ගේක ඉන්නවා වගේ තමයි. එහෙම වුණොත් නිදහසක් නැහැ. භික්ෂුවේ ජීවිතයේ තියෙන වටිනාකම ඒ සුවය විඳ ගන්න බෑ. විඳ ගන්න බෑ. වර්තමාන සමාජයේ වුණත් පැවිදි සමාජය තුල වුණත් විශාල විහෙර විහාරස්ථානවල වාසය කළත් මේවා අත්හැර දැමීමේ මානසිකත්වයේ වනාකොට සිත තුළ ඇති කරගන්නේ නම් ඊටාම සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන් ඕන අවස්ථාවක්. ඒක කරන්න පුළුවන් දෙයක්. ඒක බුද්ධ ධර්මයේ අපි හරියට ක්‍රියාත්මක කරන්නට ඕන. මේවා මගේ කියලා අල්ලා ගැනීම සිදු වෙනවා ගෘහාසිත පරිසරයක් තුළ ඉන්නකොට. ඒක ස්වාභාවිකව සිද්ධ වෙනවා. දැන් පන්සලක් වෙනකොට, විහාරස්ථානයක් වෙනකොට ඒවා අපි හදාගන්න දේවල් නෙමෙයි, දායකව හදලා දෙන දේවල්. දායකව හදලා දේවල් අපේ කියලා අපි අල්ලගෙන යනවනේ. ඉතින් අපි නඩු කියනවා, ආරෝග්‍ය කරනවා, මේවා කරනවා. පිස්සු. වැරදිලා මිනිස්සුන්ට. මේ ධර්මයෙන් ඈත් වෙලා මොන සමාජයක වුණත් මේ ධර්මය ලස්සනට ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි නිරන්තරයෙන්ම වනගත ජීවිතයක් ගත කරන්නට කියලා. එහෙම නැත්නම් අම්බලමක් වගේ තැනක ජීවත් වෙන්න කියලා නෙවෙයි. ඉන්න තැන පිළිබඳව මේ අමුතු මමත්වයෙන් දැඩි කොට අල්ලා නොගෙන අපිට කටයුතු කරන්න පුළුවන් නම් අපි පරමාර්ථ පුළුල් වෙනවා වෙනවා. ඉස්සර අපේ රටේ මිනිස්සු මේ මගේ රට කියලා කිව්වා. මගේ ජාතිය කියලා කිව්වා. මගේ ආගම කියලා කිව්වා. සමහරව කියනවා ඒවා ජාතිවාදී ආගම්වාදී කියලා. මට තේරෙන්නේ නැහැ. ඒක එසේ කීම එහෙම වීමක්ද කියලා. පින්වත්නි, එහෙම එකක් නැහැ. මගේ රට කියලා කිව්වහම ඔහු තමන්ගේ මේ ආත්මාර්ථකාමීත්වයේ තමන්ගේ ගෙදර පිළිබඳව නෙමෙයි ඔහු සිතන්නේ. මගේ රට පිළිබඳව. මේ පුළුල් මේ පරෝපකාරී බෝධිසත්ව චින්තනය. මගේ ජාතිය කියලා කිව්වහම එතන අපි කොටසක් වෙන් කරගන්නේ ඇයි? මගේ ආගම කියලා කිව්වහම ඇයි අපි කොටසක් වෙන් කරගන්නේ? මට මේ විදිහේ චින්තනයක් ලබා දී තිබෙන්නේ මේ ප්‍රජාව මේ කොටස. මම ඒ සම්ප්‍රදාය ආරක්ෂා කරන්නට ඕන.
එහෙම නැතුව අනිකාට වෛර කරන්න නෙමෙයි. අනිකාට වෛර කරන්න නෙමෙයි. දැන් මේ බෞද්ධ නාලිකාව හරි මේ විහෙර විහාරස්ථාන හරි කවුද පවත්වාගෙන යන්නේ? අන්‍ය ජාතිකයෝද? අන්‍ය ආගමිකයෝ? බෞද්ධ සිංහල මිනිස්සු. මේ උදාර වූ සංස්කෘතිය අපිට කියා දුන්නේ කවුද? අරගෙන ආවේ කවුද? ජීවිත පරිත්‍යාග කළේ අප වෙනුවෙන් කවුද? ඇයි අපි ඒක අමතක කරන්නේ? ඒක හොඳ නැහැ. එතකොට අපි අපේ ගෙදරට විතරක් නැත්තම් මා ගැන විතරක් කල්පනා කරන පුද්ගලයෙක් වුණාම සිදුවන්නේ කවරක්ද? ඔහු වටිනා මිනිසෙක් බවට පත්වන්නේ. සාමාන්‍ය තිරසන් සතෙක් වගේ ඔකාල බීල ඇඳලා බැලඳලා තව ගොඩාක් දෙනෙකුට තියෙන දේවල් භුක්ති විඳලා මැරිලා යයි. ඔගෙන් යමක් වටිනා දර්ශනයක් ලෝකයට එකතු වෙන්නේ නැහැ. ඒ නිසා අපි හරියට දකින්නට තිතත්තා අනගාරී උපේතස්ස. දැන් ගෙවල් දොරවල් වලින් අපිට පන්සල් වල හාමුදුරු විතරක් නෙමෙයි. ගියන් වුණත් ඔබගේ ස්වාමි භාර්යාව දූ දරුවන් ගැන පමණක් නෙමෙයි. තමන්ගේම ඉතින් පටන් ගන්න ඕන. අපි අපේ පරමාර්ථයන් පුළුල් වන්නට ඕන. මේ සියල්ලක්ම හරියට මේක තමයි මෛත්‍රිය කියලා කියන්නේ. මේ මමත්වයෙන් තොරවීම කියලා කියන්නේ මේක කරන්න පුළුවන් දෙයක්. කළ යුතු දෙයක්. මගෙන් කාටවත් බාධාවක් නැහැ කියලා තමන්ගේ ගෙදර විතරක් සුද්ධ බුද්ධ කරගෙන සිටීම පමණක් සෑහෙන්නේ නැහැ. ඇයි මම ජීවත් වෙන්නේ මේ සමාජය තුළ නේ. මම මේ ජීවත් වෙන්නේ මේ සමාජය තුළ. ඒ නිසා අපිට මිනිස්සු වශයෙන් ඊට වඩා හිතන්න අවකාශයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන එක පරමාර්ථයක් ඔස්සේ ගමන් කරන ශ්‍රාවක චින්තනයේ තිතත්තා අනගාරී උපේතස්ස අපිට ඒ පිළිබඳව හිතන්න දෙයක් නැහැ. අනගාරී සංඛ්‍යාත සත්‍ය පිළිබඳව මොකද ඒවා පිළිබඳව හිතමින් තරඟකාරීත්වයක් සිත තුළ ගොඩනගන්නට කිසිසේත්ම අවශ්‍ය නැහැ. ඒ කියන ආශාවන් අතහැරලා තමයි අපි ඉන්නේ. ඒවා තුලින් මගේ සිතට සතුට ලබා ගැනීමට මහන්සි ගන්න කෙනෙක් නොවේ. ඒ නිසා කාමද බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන අහුට තිතත්තා අනගාරී උපේතස්ස මේ මමත්වය සිතින් ඈත් කරලා තියෙන නිසා තුට්ටි හෝති සුඛාවහ සැපය ගෙන දෙන සතුටින් අපි ජීවත් වෙනවා. සැපය ගෙන දෙන සතුටින් අපි ජීවත් වෙනවා. ශරීරයටත් හොඳයි හිතටත් හොඳයි. ඒකයි හැම කෙනෙක්ම හැම දෙයක්ම කරන්නේ මේ කය පිනවන්න සිත පිනවන්න හැම දෙයක්ම කරන්නේ. එතකොට මෙලෙසින් ජීවත් වෙමින් තමාගේ කය පිනවීමත් සිත පිනවීමත් දෙකම සිදුවන්නේ නම් පින්වත්නි අන්නේ ලේසි පහසු මාර්ගය තමයි බුදුහාමුදුරුවෝ මේ පෙන්වන්නේ කාමද දිව්‍ය පුත්‍රයාට. ඒ නිසා ඒක මේ බාහිර ලෝකේ බහුභාණ්ඩික සමාජයේ මේ ගොඩාක් දේවල් එකතු කරලා ගොඩ ගහ ගන්නට ඒවා දැකලා ඒවා එකතු කරලා මේවා මගේ කියලා කියාගන්න මිනිස්සු සතුටින් ඉන්න සමාජයේ ඉබඳු සතුටක් ගොඩනගා ගන්නට මහන්සි ගන්න මිනිස්සු අතරේ අපිට ඕවා නැතුව සතුට වෙන්න පුළුවන්. අපි සැපසේ ජීවත් වෙනවා. කියලා කාමද දිව්‍ය පුත්‍රයාට බුදුරජාණන් වහන්සේ තමන්ගේ අදහස ඉදිරිපත් කරනවා. තව තියෙනවා යාට. ඊට පස්සේ කාමද දිව්‍ය පුත්‍රයා ප්‍රකාශ කරනවා දුර්ලභම් භගවා යදිදන් තුට්ටි භාග්‍යතුන් වහන්සේ සතුට කියන එක හරි දුර්ලභයි කාරණා. දැන් සතුට පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මා හිතනවා මේ ආගමික ශාස්ත්‍රවලුන් අතර සතුට සොයාගෙන ගිය මිනිසුන් අතර උන්වහන්සේ තරම් සතුට ලබා ගැනීමට මහන්සි වූ කෙනෙක් තවත් නැහැ. දහමින් අපිට උගන්වන්නේ දුක් වෙන්න කියන මගක් නෙවෙයි. සතුටින් ඉන්න කියන මගක්. සතුටින් ඉන්න කියන මගක්. සතුටින් ජීවත් වෙන්න කියන මගක්. ඒ මග තමයි
බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. ඒ කියන්නේ කිව්වේ සන්තුට්ටි පරමන්තන. ඉහළම ධනෙ වන්නේ සතුටයි. ඒ සතුට උරුම කර ගැනීමට තමයි මේ ලෝකේ හැම දෙයක්ම මිනිසු කරන්නේ. කය සතප්පවන්න, හිත සතුටෙන් තබන්න. අන්න ඒ සතුට දුර්ලභයි නේද කියලා මේ දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා දුර්ලභං වාපි ලබන්ති චිත්ත රූප සමේරතා යේසං දිවාච රත්තෝච භාවනාය රතෝ මනෝ. මේ දිව්‍ය පුත්‍රයාට බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා ලබන්නට අපහසු දේවල් අපි ලබා ගන්නවා. දුර්ලභං වාපි ලබන්ති. ඔබලට අපහසු වුණාට සතුට අපිට ලබා ගන්න පුළුවන්. ඒ කොහොමද? චිත්ත රූප සමේරතා. හිත හදා ගැනීම. හිත හදා ගැනීම. බලන්න, ඊටාම සරල පිළිතුරක්. හිත හදා ගන්නවා. අපිට මේවා පිළිබඳ ඕන කියන හැඟීමෙන් අපි ඉන්නේ නැහැ. අපිට අපේ හිත හදා ගන්න පුළුවන්. ඒ නිසා අපි සතුටින් ඉන්නවා. මිනිසුන්ට සතුට නැත්තේ ඇයි? හිත හදා ගන්න බෑ. තමන්ට නැතිකමට වඩා අනුන්ට තියෙනවනේ. ආගේකින් මිනිස්සු ගොඩක් වැටෙනවා. යේසං දිවාච රත්තෝච භාවනාය රතෝ මනෝ. දිවා රැ දෙකීම දියුණු මානසිකත්වයක්. භාවනාය රතෝ මනෝ. භාවනාවේ ඇලුණු. ඒ කියන්නේ දියුණු මානසිකත්වයක්. ඇති කෙනෙක් මෙන්න මේ ස්වභාවයෙන් තමයි ජීවත් වෙන්නේ. ප්‍රාථමික නොදියුණු මානසිකත්වයක් ඇති පුද්ගලයන් තමයි අනුන්ට ඊර්ෂ්‍යා කරමින්, වෛර කරමින්, බොහොම දුකෙන්, ශෝකයෙන්, කනගාටුවෙන් කාලය ගත කරන්නේ. බලන්න මේ දහමින් අපිට උගන්වන වටිනා දේ අපේ ජීවිත කාලය තුල අපි කොච්චර අඩුවෙන්ද තබාගෙන තියෙන්නේ. එහෙනම් අපි මේ උත්තම ධර්මයේ ආශිර්වාදය ලබා ගන්නට ඕනේ. ඒ උත්තම වූ ආශිර්වාදය ලබන්නට අපිට ඕනම තත්පරයකදී ඕනම අවස්ථාවකදී පුළුවන්කම තිබෙනවා. අනේ මට මේ ටික කරගන්න බැරි වුණා නේද කියලා වයසට ගිහිල්ලා කෙනෙකුට සමහරලාට පසුතැවිලි වෙන අවස්ථාවක් ඇති වෙන්නේ නැහැ. යම් අවස්ථාවකදී අවබෝධය ආවා නම් ඔබට ඒ අවස්ථාවේ ඉඳලා ඔබට මේ ධර්මය මනාකොට තමාගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්. හොඳයි, අන්න ඒ වටිනා දහම් කොටස්යන්ගෙන් ඒක ලේසියක් එක කොටසක් තමයි මේ පින්නතුන්ට මේ කාමද සූත්‍රය ආශ්‍රයෙන් මේ ස්වල්ප කාල සීමාව තුළ දේශනා කළේ. ඉතින් මේ මහා ගැඹුරු සූත්‍ර පරයයක් නෙමෙයි. ඔබට සිතන්නට පුළුවන්, අපට දකින්නට පුළුවන් දහම් කොටසක්. මේ උත්තම ධර්මයෙන් අපි මේ වර්තමානයේ මේ අවස්ථාව අපි ධම්මෝපසංගිත වූ සතුටක් ලබාගෙන අපේ ජීවිතය තුළ ඒ දහමින් ලබන්නා වූ නිරාමිෂ ප්‍රීතිය ලබාගෙන කටයුතු කරමින් කායික සුවේ මානසික සුවේ ඇති කරගන්නට මේ දහම ඔබට පිහිටක්ම වේවා කියා ප්‍රාර්ථනා කරමි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.